අපි හැමෝගෙම ජීවිතවල විවිධ හීන තියෙනවා. සමහර විට ඔබගේ ජීවිතයේ හීනයක් තියෙන්නට ඇති දක්ෂ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්නට. Tamanටම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්නට. සමහර විට අද දවස වන විට ඔබ Tamanටම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරලත් ඇති. නමුත් ඒ යන ගමනේ ඉලක්කයන් කොතැනටද යන්න වග සමහර විට ඔබ තාමත් හරි විදිහට අතපත ගාලා නැතුව ඇති. කොහෙටද යන්න ඕනේ? මොනවද කරන්න ඕනේ? මගේ මේ ගමනේ අවසානය කොතනද? මගේ සාර්ථකත්වය කොතනද? මේකට යන්න ඕන අරමුණු අභිමතාර්ථයන් ඉලක්කයන් මොනවද කියන කාරණාව පිළිබඳව ඔබට සමහර විට යම් තාක් දුරට දැනුමක් නැති වෙන්නට පුළුවන් මේ වන විටත්. ඒ නිසා අද අපි හිතුවා මේ පිළිබඳව කතා බහ කරන්නට. අද අපි කතා කරන්නේ ඔබගේ ව්‍යාපාරයේ ඔබ බලාපොරොත්තු ඉලක්ක කරා ඔබව රැගෙන යනවාද කියලා. ව්‍යාපාරයක් තිබුණු පමණින්ම ඔබේ ඉලක්ක කරා ඔබ රැගෙන යනවාද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව කතා බහ කරන්නට අපි සඳුනරන මැදිරියට කැඳවා ගත්තා ව්‍යවසායකත්ව පුහුණු උපදේශක උදාන ලිවේරා මහතා. ආයුබෝවන් සුබ දැසනක් ඔබ. ආයුබෝවන් සුබ දැසනක් නේත්‍ර. ඔව් අපි දකිනවා ගොඩාක් ව්‍යාපාර තියෙනවා අපේ රට තුලත් වෙනත් රටවල් තුලත්. නමුත් අපේ රට තුල සමහර වෙලාවට අපි දකින උදාන මහත්මයා මේ ව්‍යාපාර බිහි වෙනවා, පටන් ගන්නවා, ඊළඟ සතියේ වහලා දානවා. හරි අරමුණක්, හරි දැක්මක් ව්‍යාපාරවල නැහැ. අපි කතා බහ කරන්නේ ව්‍යාපාරයක් තිබුණු පමණින් ඒ ව්‍යාපාරය ගෙන යන්න ඕනේ කොතනටද කියන ඉලක්කය අපේ ඔළු තුල තියෙනවද? මේ ව්‍යාපාරිකයන්ගේ ඔළු තුල තියෙනවද කියන කාරණාව. මම ඔබතුමාගෙන් මුලින්ම අහන්නට කැමතියි මේ ඉලක්ක තියෙනවද කියලා දැනගන්නට දත්ත තියෙන්න ඕනේ නම් අපි ළඟ. අපිට ඉලක්කයක් තියෙනවද? යන ගමන ගැන මොන හරි දැනුමක් තියෙනවද කියලා දැනගන්නත් දත්ත තියෙන්න ඕනේ. මුලින් මේ ගැන කතා කරමු. ඔව් නේත්‍ර. මම මෙහෙම පටන් ගන්නම්. දැන් අපේ රටේ ව්‍යාපාර ගත්තාම අපේ රටේ මේ ලෝකේ ඕනම තැනක ව්‍යාපාරයක් ගත්තාම ආකාර තුනකින් අපි මේ ව්‍යාපාර වලට එළඹෙනවා. ඒකේ පළවෙනි ආකාරය තමයි සමහරවිට අපේ පවුලේ ඥාතියෙක් ඉදින ව්‍යාපාරයක් අපිට එනවා. ඒ කියන්නේ අපිට ඒක කරගෙන යන්න අවස්ථාව හම්බ වෙනවා. එහෙමත් නැත්නම් අපේ මූලික අධ්‍යාපන කටයුතු අවසන් කරලා අපිට ජීවත් වීමේ මගක් අපි හොයනවනේ. ඒ මග හොයනකොට අපිට ව්‍යාපාරයක් පටන් ගන්න හිතෙනවා. ඒ කියන්නේ ව්යාපාරික අදහසක් අපිට ඇවිල්ලා අපි පටන් ගන්නවා. ඒතර ඊළඟ අවස්ථාව තමයි තුන්වෙනි අවස්ථාව. අපි යම්කිසි රැකියාවක් කරගෙන ඉන්නවා. ඒ රැකියාව කරගෙන යද්දි අපිට හිතන ව්‍යාපාරයක් පටන් ගන්න. ඒකට හේතු කීපයක් තියෙනවා. සමහරු කැමති නැහැ. සමහර ලාවට අනිත් අය යටතේ වැඩ කරන්න. ඊට තව සමහරෙක්ට හිතනවා අපි කරන රැකියාවෙන් ලැබෙන ආදායම මදි. අපි යම්කිසි රාමුවකට හිර වෙලා තමයි කරන්නේ. ඊට වැඩිය දෙයක් අපිට ව්යාපාරයක් පටන් ගත්තාම කරන්න පුළුවන් කියලා. ඒතකොට මේ වගේ අදහස් ආපුවාම අපි ව්යාපාරයක් පටන් ගන්නවා. ඒතර ඔය ආකාර තුනට තමයි ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාර එහෙම නැත්නම් ව්‍යවසායකත්වයේ කියන එක බිහි වෙන්නේ. ඉතින් මේ යන ගමනේ අපි පටන් ගද්දී අපි මුලින්ම තීරණය කරනවා අපි මොනවද කරන්න කියලා. ඒක නැතුව අපිට ඇත්තටම ඉස්සරහට යන්න බැහැනේ. ඒතකොට ඒක තමයි පළවෙනි දේ අපි හිතන්නේ. අපිට අවශ්‍ය නම් අපි හිතනවා සමහරවිට අපි හිතනවා සිල්ලර කඩයක් දාන්න. ඒතකොට ඒ සිල්ලර කඩයක් දාද්දී අපි අනිත් අය දිහා බලලා හරි එහෙමත් නැත්නම් අපි හිතලා හරි අපි හිතනවා සමාජයෙන් ඉල්ලන්නේ මෙන්න මේ බාණ්ඩ අපි මේ බඩු දාලා අපේ කඩේ විකුණනවා කියලා. ඒතකොට ඔන්න ඔහොම තමයි ව්‍යාපාරයක් බිහි වෙන්නේ. හැබැයි අපි දැන් ගොඩක් වෙලාවට ව්‍යවසායකත්වය ගැන කතා කරනවා නම් ව්‍යවසායකයෝ ගැන කතා කරනවා නම් අපි කතා කරද්දී මේ ව්‍යාපාර මෙහෙම බිහි කරද්දී අපිට තියෙන අරමුණ මොකක්ද? දැන් ගොඩක් සමාජයේ අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන නිසා කියන හැඟීමෙන් තමයි අපි ආරම්භ කරන්නේ. මටත් මොකක් හරි කරන්න ඕන කියලා. එහෙම තමයි ගොඩක් වෙලාවට එන්නේ. කරන්නම් වාලෙත් කරනවනේ. අනිවාර්යයෙන්. එහෙම වගේ අවස්ථාවලු තියෙනවා. නැතුව නෙමෙයි. ඉතින් එතනදී අපි මූලිකවම තියෙන්න ඕන ව්‍යාපාරයක් කරන්නේ අපි ඇත්තටම මුලින්ම අපි ජීවත් වෙන්න ඊට පස්සේ ඒකෙන් වැඩිපුර ආදායමක් ලබා ගන්න වැඩිපුර ලාභයක් ලබා ගන්න ඊට පස්සේ අපේ අරමුණු කරා යන්න සමහරට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ව්‍යාපාරයක් කරලා හොඳ වාහනයක් ගන්න එහෙම නැත්නම් ලස්සන ගයක් හදන්න එහෙමත් නැත්නම් පිට රටකට සංචාරයක් යන්න ඔන්න ඔය වගේ අරමුණු තියෙනවා ඔය වගේ අරමුණු ඇත්තටම අපේ හිතේ තියෙනවා පටන් ගන්න. හැබැයි අපි ටිකක් වෙනස් වෙන තැන තමයි අපි ගාව මේවා ගණන් ඉලක්කම් වලින් නැහැ. ඔක තමයි පළවෙනි දේ. ඒතර ඔබතුමිය ඇහුවා වගේ දත්ත අපි ගාව තියෙනවද පළවෙනිට අපි හිතමු අවුරුදු 5කට කලින් ව්යාපාරයක් පටන් ගත්තා නම් අපි ගාව තියෙනවද ඒ අවුරුදු 5ට කලින් පටන් ගද්දී අපි කොච්චර ලාභයක් ලබන්න හිතුවද මේ ව්‍යාපාරේ පළවෙනි මාසේ දෙවෙනි මාසේ තුන්වෙනි මාසේ එහෙමත් නැත්නම් අවුරුද්දකින් අවුරුදු 2කින් අවුරුදු 3කින් අවුරුදු 5 වෙන විට මම ඉන්න ඕන තැන ඒක අපි කොහේ හරි ලියලා තියෙනවද? ඒතර ඕක තමයි පළවෙනිම දේ. ඒතර අපි ගාව තියෙන්න ඕන. ඊට පස්සේ අපි මේක පටන් ගත්තු බාණ්ඩවල විස්තර අපි කීයටද ගත්තේ? දැන් මේ වෙලාවේ අපිට හොඳම උදාහරණයක් තියෙනවා. ගොඩක් වෙලාවට මම කලිනුත් කිව්වා වගේ ගොඩක් අය අහනවා මේ වෙලාවේ අපි ව්‍යාපාර ඉදිරියට කරගෙන යනවද නැත්නම් අපි නවත්තනවද නැත්නම් වෙනත් ව්‍යාපාර පටන් ගන්නවද මොකද්ද කරන්න කියලා. හැබැයි අපි ප්‍රශ්නේ අඳුරගෙන තියෙනවා.
නමුත් ප්‍රශ්නේ අඳුරගත්තට අපි ගාව දත්ත තියෙනවා. මීට අවුරුද්දකට කලින් අපි යම්කිසි භාණ්ඩයක් විකුණන්න මිලදී ගත්තා නම් ඒ ගත්තු මිල කීයද? හැබැයි අද අපිට ඒක විකුණන්න ගන්න මිල කීයද? ඒතර අපිට ලැබෙන ලාභය එදා තිබ්බ ලාභයමද අද ලැබෙන්නේ නැත්නම් ඊට වැඩිද නැත්නම් ඊට අඩුද? ඒතර මෙන්න මේ වගේ තොරතුරු නැතුව අපිට පුළුවන් ද තීරණයක් ගන්න ව්‍යාපාරය ඉදිරියට මොකද කරන්න කියලා. විශේෂයෙන් මේ වගේ කාලයක වෙන ප්‍රශ්නයක් ඒක මම කිව්වේ. ඒතර ඊටත් අමතරව අපි මේ හොඳට තිබ්බ කාලෙක වුණත් ව්‍යාපාර වැටෙනවා අපි ඔක්කොම දැකලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථිකය ඊටමත් හොඳ මට්ටමක තියෙද්දි සමහර ව්‍යාපාර කාලයක් කරගෙන ගිහලා අපි දන්නේම නැහැ සමහරවිට හිතන්නේත් නැහැ අපි මේක වැටේ කියලා. සමහරවිට පහු වෙනි සතිය ඊළඟ සතිය වෙද්දි කියනවා අපි මේක නවත්තනවා මෙතනින් එහාට අපිට කරගෙන යන්න බෑ. සේවකින්ට ඒගොල්ලෝ යම්කිසි වන්දියක් හොගේ වල අයින් කරලා කියනවා මෙතනින් එහාට අපි කරගෙන යන්නේ නැහැ කියලා. ඇයි මෙහෙම වෙන්නේ? ඒතර මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි ව්‍යාපාරයක් කරගෙන යද්දී අපි මුලින් තිබ්බ අරමුණු අපි රෙකෝඩ් කරලා නැහැ. අපිට කියන්නේ මොකද සටහන් කරලා නැහැ. ඒතර ඒ විස්තර ටික මුලින් තියෙන්න ඕනේ. ඊට පස්සේ එතන ඉඳලා තමයි අපිට යන්න පුළුවන්. ලාභය කොච්චරක් වැඩි වුණාද? බඩුවල මිල කොච්චරක් වැඩි වුණාද? අපි විකුණපු ආදායම අපිට කොච්චරක් වැඩි වුණාද? සේවකින්ගේ මුලින්ම අපි කියපු වැටුප කීයද? අද අපි කොච්චර වැටුපක් කියවනවද? ඒතර මුලින්ම අපි ප්‍රවාහනය සඳහා කොච්චර මුදලක් වැය කළාද? අද වෙනකොට කොච්චර මුදලක් වැය කරනවද? මුල් දවස්වල අපි ඇඩ්වර්ටයිසින් එමත් නැත්නම් අලෙවිකරණය සඳහා මාධ්‍ය තෝරා ගැනීමට කොච්චර අපි වියදම් කළාද? අද කොච්චරක් වියදම් කරනවද? ඇත්තටම අපි වියදම් කරන්න හිතපු ගානද අද වියදම් කරන්නේ? ඒතර මෙන්න මේ වගේ විස්තර ගොඩාක් වෙලාවට මේ සුළු හා මධ්‍ය පරිමාණ එහෙම නැත්නම් ව්‍යවසායකින් ගාව නැහැ. ඒතර මේක ප්‍රධානතම බාධකයක් වෙනවා ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට. ඒතර අපි ගොඩක් වෙලාවට ගිහිල්ලා මේ වගේ වෙලාවක ඇහුවොත් ඔයාලගේ ව්‍යාපාරය ඇත්තටම ඔයාලගේ අරමුණු වලට ඔයාලව ගෙනියනවද කියලා ගොඩක් අය කල්පනා කරනවා අපේ අරමුණු මොනවාද කියලා. සටහනක් නැහැ. ඉතින් ඕක තමයි අපි ගොඩාක් වෙලාවට කියන්නේ ගොඩක් ව්‍යාපාරිකයින්ට හැම දෙයක්ම සටහන් කරන්න. අපි ජර්නල් රයිටින් කියලා කියන ඉංග්‍රීසියෙන් නම් ඒ කියන්නේ දැන් තාක්ෂණයේ දිනු කාලේ ඒක ලේසියම අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් අය ගාව මොබයිල් ෆෝන් එකක් එහෙම නැත්නම් කම්පියුටරයක් ලැප්ටොප් එකක් අනිවාර්යෙන්ම තියෙනවා. ඔකේ දවස ගානේ අපිට කරන්න පුළුවන් නම් ඇත්තටම මේක අමාරු නැහැ පුරුදු වුණාම. හැබිට් එකක් කරගත්තා නම් පුරුද්දක් කරගත්තා නම් මේක අපහසු කාර්යයක් නෙමෙයි. මෙහෙම කරන අය ඉන්නවා. මෙහෙම කරන අය තමයි මේ වගේ වෙලාවල උනත් කිසිම ගැටලුවක් නැතුව තමුන්ගේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා පළමුවටම අපි පුරුදු වෙන්න ඕන ව්‍යවසායකයින් හැටියට ව්‍යාපාරිකයින් හැටියට අපේ හැම විස්තරයක්ම සටහන් කරලා තියාගන්න. මේක තමයි අත්‍යවශ්‍යම දේ. මොකද ඉස්සරහට අපි කියනවා අනාගතේ data කියලා, දත්ත කියලා. දත්ත මත තමයි මේ ලෝකෙ දුවන්නේ. ඒතර අපිට එකෙන් වෙන් වෙන්න බෑ. ලංකාව කියන්නේ මූදෙන් වට වෙලා අපි තනියම හිටියට ඇත්තටම ග්ලෝබලි අපි ඔක්කොම කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා එමත් නැත්නම් අපි ගත්තොත් සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය හරහා හැමතිස්සෙම අපි සම්බන්ධයි. ඉන්දියාව, ඇමරිකාව, චීනය මේ හැම රටක් එක්කම තමයි අපි තරඟකාරීත්වයේ ඉන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ කරනවා නම් අපිත් අනිවාර්යෙන් මෙන්න මේ දේ කරන්න වෙනවා. ඒතර තොරතුරු දත්ත අපි ගාව අනිවාර්යෙන්ම තියෙන්න ඕන ව්‍යාපාරයක් ඉදිරියට කරගෙන යාමට හා ඒකේ අරමුණු හරියටම තෝරා ගැනීමට හා ඒවට අපි ළඟා වුණාද කියලා බලා ගැනීමට. මෙන්න මේ හැම දෙයක්ම වැදගත් වෙනවා අපි ඉස්සරහට කරගෙන යද්දී. ඔව් දැන් ගොඩක් වෙලාවට හැම කෙනෙක්ම යම්කිසි ව්‍යාපාරයක් පටන් ගන්න ඒකෙන් ලාභයක් ලැබීමේ අරමුණ තමයි පෙරටුගාමීව තියෙන්නේ. නමුත් කාලයක් යනකොට සමහර වෙලාවට මේ ව්‍යාපාරයට යොදවන අවධානය නැති වෙලා යනවා. ව්‍යාපාරය ගැන හොයන දේවල් නැති වෙලා යනවා. සෙවිලි බැලිලි හොයන්න නැති වෙලා යනවා. සේවක සේවිකාවන් අවශ්‍ය විදිහට ව්‍යාපාරය කරගෙන යනවා. මේ වගේ අවස්ථාවක අපිට මිස් වෙන්න පුළුවන් දෙයක් තමයි මේ ව්‍යාපාරයේ ලාභය හරි විදිහට ගණනය කරන එක. ව්‍යාපාරයක් කරන කෙනෙක් ව්‍යාපාරිකයෙකුට මේ ලාභය නිවැරදිව ගණනය කරන එක මොනතරම් දුරට වැදගත්ද? ඇත්තටම ව්‍යාපාරයක් අපි පටන් ගන්නේ ලාභයක් ලබන්නනේ. ඒක තමයි අපේ අරමුණ. ඒතර ඒක තමයි ප්‍රධානතම අරමුණ. හැබැයි ගොඩක් ව්‍යාපාරවල තියෙන ප්‍රශ්න තමයි කොච්චරද කියන ප්‍රශ්නට උත්තරයක් නැහැ අපි ගාව. ඒතර අපි ඇහුවොත් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ ව්‍යාපාරයේ ලාභය ඕනම කෙනෙක්ගේ බහුතරයෙන් අපි ඇහුවොත් ව්‍යාපාරයේ ගිය මාසේ ලාභය කොච්චරද කියලා ඇත්තටම අපිට උත්තරේ හම්බ වෙන්නේ නැහැ. නිවැරදි උත්තරේ හම්බ වෙන්නේ නැහැ. මොකද ඇත්තටම ගණනය කරලා නැහැ. එතකොට අපි ගත්තොත් අපේ ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංඛ්‍යාව ඇත්තටම ලොකු ප්‍රමාණයකින් දායක වෙනවා රටේ ආර්ථිකයට හා රැකියා නිෂ්පාදනයට. හැබැයි ඒගොල්ලන්ගෙන් ඇහුවොත් අපි ව්‍යාපාරයේ ලාභය කොච්චරද කියලා ওই ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට. මේක ඊටාත්ම සරල දෙයක්. එතකොට මේ ලාභය කියන්නේ ඇත්තටම මේ මාසේ අපි මාසයක් ගත්තොත් ඒ මාසේ ආදායමෙන් ඒ මාසේ වියදම අඩු කරපුවාම අපිට එන උත්තරේ. ඕක තමයි සරලව. හැබැයි ගොඩක් අය මේක ගණනය කරන්නේ නැහැ. ඉතින් අපි කොහොමද හිතන්නේ ව්‍යාපාරී ඉදිරියට යනවද එහෙම නැත්නම් පසුපසට එනවද කියලා මේ ලාභය කියන එක ගණනය කරන්නේ නැතුව. ඉතින් ඇත්තටම ඔබතුමී කලින් කිව්වා වගේ තාක්ෂණයේ මෙච්චර දියුණු කාලෙක අපිට software තියෙන ඕන තරම්. කියන්නේ නොමිලේ ලබා ගන්න පුළුවන් software තියෙන ඕන තරම්. එහෙමත් නැත්නම් අපිට
එක සමාගම් වලින් දීලා තියෙනවා අපිට තොරතුරු විශ්ලේෂණය කරන මෘදුකාංග. එතකොට ඒවා අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ගොඩක් අයට දැනුම තියෙනවා. දැනුම නැත්තේ නැහැ. හැබැයි එකම දේ මේක වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මූලිකම කාරණේ. ලාභය ගණනය කරන එක කරන්නේ නැත්නම් ඇත්තටම අපි යන්නේ කොහෙටද කියලා අපිට හොයාගන්න බෑ. ඒකනේ අපේ පරමාර්ථය. එතකොට මේ මාසේ අපි හිතුවත් උදාහරණයක් හැටියට රුපියල් 50000ක ලාභයක් තියෙනවා නම් එතකොට ලබන මාසේ මේ ලාභේ 60000ට 70000ට ගෙනියන එක තමයි අපේ අරමුණ. මොකද ලබන මාසේ මේ ලාභය 40000ට යනවා නම් 30000ට යනවා නම් ඇත්තටම අපේ ව්‍යාපාරය කරන එකේ ලොකු ගැටලුවක් තියෙනවා. මොකද හැමෝම ව්‍යාපාර කරන්නේ ලාභ ලබන්න. ඒතර මේක බලා ගන්න බැරි නම් ඇත්තටම අපි දන්නේ නැහැ කොතනටද යන්නේ කියලා. අර මම කලින් ප්‍රශ්නේදී කිව්වා වගේ අපි හිතා ගන්න බැරි වෙලාවල ව්‍යාපාර බිඳ වැටෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. අපි දන්නේ නැහැ ලාභය. අපි දන්නේ නැහැ ආදායම. අපි කිසිම දෙයක් සටහන් කරලා නැහැ. මම තව පුංචි උදාහරණයක් කියන්නම්. මට ගිය සතියේ හම්බ වෙච්ච ඇත්තටම සුපර් මාකට් එකක අයිතිකාර මහත්මයෙක් හම්බුණා. එතුමා ඇත්තටම ගණන් හදුනා. මම කියන්නම් එතුමාට තියෙන වාසිය. එතුමා මේ දවස්වල ඇත්තටම ගැටලුවක් තියෙනවානේ. අපි දන්නවා ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක යම්කිසි මට්ටමකට එයාගේ ආයතනයේ ඉන්න සේවකයින්ව අඩු කරලා තමා මේ ව්‍යාපාරය දුවගෙන යන්නේ. ඒතකොට එයා හැම මාසෙම ගණනය කරලා තියෙනවා ලාභය. එයා කියනවා ගිය මාසේ සාමාන්‍ය එයාගේ ව්‍යාපාරයේ තිබ්බේ රුපියල් 45000ත් 48000ත් අතර ලාභයක් කියලා. හැබැයි ඒ ලාභය එයාට පවත්වාගෙන යන්න විදිහක් නැහැ. එයා සේවකයෝ දෙන්නෙක් තව එයා ගාව හිටියා. එතකොට මෙන්න මේ හේතුව එයා දැනගත්ත කලින්. ඒක දැනගෙන එයා ඒගොල්ලොත් එක්ක කතා කරලා යම්කිසි මට්ටමකට తాවකාලිකව ඒ සේවකින් එයා අයින් කරලා එයා කැෂිය එක බාර ගන්නවා. එතකොට එයා මාත් එක්ක කියනවා මම කැෂිය එක බාරගත්තේ නම් ඇත්තටම ගෙදරට බඩු ටික ගෙනියන්නවත් විදිහක් නැහැ කියලා මට. එතකොට මෙන්න මේක තමයි ලාභය ගණනය කිරීමේ ප්‍රයෝජනය. ඊට පස්සේ තව දේවල් තියෙනවා. අපි ව්‍යාපාරයක් කරගෙන යද්දී අපි ගොඩාක් වෙලාවට කියනවා අඩුමතරමේ අවුරුදු 5ක්වත් මේ ව්‍යාපාරය අරන් ගියේ නැත්නම් ඉස්සරහට අපිට මේක පවත්වා ගැනීම අපහසුයි කියලා. හැබැයි අවුරුදු 5ක් ව්‍යාපාරයක් අරන් යනවා කියන්නේ කරන්නම් වාලේ අරන් යන එක නෙමෙයි. අවුරුදු 5ක් අපි ව්‍යාපාරයක් අරන් යනවා කියන්නේ අපි යම්කිසි දියුණුවක් ලබන්න ඕන. කොච්චර ආර්ථික අපහසුතා ප්‍රශ්න ගැටලු තිබ්බත් සමාජයේ අපි යම්කිසි දියුණුවක් ලබන්න ඕන. ඒ කියන්නේ මේ මාසේ ගත්තු ආදායමට වැඩිය මේ මාසේ ගත්තු ලාභයට වැඩිය ඊළඟ මාසේ අපි ලාභය හා ආදායම වැඩි කරගන්න ඕන. ඊළඟ මාසේ ඊට වැඩි වෙන්න ඕන. ඊට පස්සේ අපිට මේ සංසන්දනය කරන එක අපේ දියුණුව කියන්නේ සංසන්දනය කරන එක කරන්න පුළුවන් වෙන්නේ අපි ලාභය ගණනය කරනවා නම් විතරයි. එහෙම නැත්නම් අපි මොකක් එක්කද සංසන්දනය කරන්නේ? ඒතර අපි සංසන්දනය කරන්න ඕන අපේ ව්‍යාපාරයේ කාලයත් එක්ක. ඊට අමතරව අපිට සමාන ව්‍යාපාර කරන අපි කියනවා තරඟකරුවන් කියලා. ඒගොල්ලොත් එක්කත් අපි යම්කිසි මට්ටමකට අවබෝධයකට එන්න ඕන. එහෙම නැතුව මේක අපිට කරන්න බෑ. අපි ගොඩක් වෙලාවට කියනවා අනිත් අයගේ විස්තර අපි හොයන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් ඒවා දුර්මත ඇත්තටම. ඒවා අපි ව්‍යාපාරික ප්‍රජාව සමහර වෙලාවට හිතේ තියාගෙන ඉන්න දේවල් බටහිර රටවල් වලට ගියාම හැම තිස්සෙම මේ රටවල් වල අය බලන්නේ තමුන් එක්ක කරටකර තරඟකාරීව වැඩ කරගෙන යන ආයතන වල ලාභ ඒගොල්ලෝ බලනවා. අපිට ටිකක් ඉහළ මට්ටම නැති ඇනුවල් රිපෝට්ස් බලන්න පුළුවන්. විගණනය කරපු ගිණුම් වාර්තා බලන්න පුළුවන්. මේවා බලනවා. මේවා බලලා අවබෝධයක් ඇති මේවා මොකද සමාජයට නිකුත් කරන්න ඒවා අවශ්‍ය නිසා. ඒතර අපි ගොඩක් වෙලාවට බලන්නේ නැහැ ඒවා. මොකද ඒවා බලන්නේ නැති ප්‍රධාන හේතුව තමයි අපි ගාව මේ ලාභය අපි ගණනය කරලා නැහැ. අපි හිතනවා අපි මේක අවශ්‍ය නැහැ කියලා. නමුත් ඒක ගණනය කරොත් අපිට හිතා ගන්න පුළුවන් අපි ඉන්න තැන. මොකද අපි හැමදාම එක තැන ඉන්න නෙමෙයි ව්‍යාපාරයක් කරන් යන්නේ. ඒතර අපිට සමහරලාට අල්ලපු කඩේ ආදායම අල්ලපු කඩේ ලාභය වක්‍රාකාරයෙන් අපිට දැනගන්න පුළුවන් නම් අපේ අරමුණ වෙන්න ඕනේ. ඒ මට්ටමට අපිට ඉන්නේ හිමත් නැත්නම් ඒ අවිස්තර කරගෙන යන්න. ඒක ගැටලුවක් නැහැ. අපේ දක්ෂතාවයෙන් අපි වංචාවක් කරන්නේ නැති තාක්කල්, අපි අයථාදයක් කරන්නේ නැති තාක්කල් අපේ දක්ෂතාවයෙන්, අපේ මහන්සියෙන්, අපේ උනන්දුවෙන්, අපේ හැකියාවෙන් අපිට මේක ඉස්සරහට අරන් යන්න පුළුවන්. ඉතින් මෙතනදී මම දකින හැටියට ප්‍රධානතම ඉතාම අත්‍යවශ්‍යම සාධකය තමයි මේ ලාභය කියන එක. මොකද ලාභය ගණනය කරන්නේ නැත්නම් ඇත්තටම ඉතින් එහාට ව්‍යාපාරයක් පවතිනවද කියන එක ඇත්තටම ගැටලුවක්. ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. දැන් ගෙදරක වුණත් අපි හැමෝම එකට අත්වැල් බැඳගෙන එක විදිහට ගෙදර ගැන ආදරෙන් හිතුවොත් තමයි බොහෝ වෙලාවට අපිට හැකියාවක් ලැබෙන්නේ ගෙදර දියුණුව, සාම්‍ය, සතුට මේ හැම දෙයක්ම පරිස්සම් කරගන්නට. හැම කෙනෙක් මේක විදිහට හිතන්න ඕනේ. ව්‍යාපාරයක් කරගෙන යනකොට ඔබේ ව්‍යාපාරය තුළට ඔබ ගන්නා සේවක සේවිකාවන්ගේ ආදරය, ව්යාපාරයට තියෙන ආදරය, ඔබට තියෙන ගෞරවය, ඒ වගේම ඒ ව්‍යාපාරයේ දිනෙන් දින ඉදිරියට යනවා දකින්නට ඔවුන්ගේ හිත්වල තියෙන කැමැත්තත් ගොඩක් වෙලාවට මූලික වෙනවා ව්‍යාපාරයේ සාර්ථකත්වයට. අපි සාමාන්‍යයෙන් උදාන මහත්මයා කතා කරමු දැන් ගන්නම් වාලෙට ගන්නේ නැතුව ව්‍යාපාරයක් ගැන දන්නකොට ඒ ව්‍යාපාරය පිළිබඳ යම් දැනුමක් තියෙන සේවක සේවිකාවන් ව්‍යාපාරය තුළට ගන්න ඕනේ. මේකේ වැදගත්කම ව්‍යාපාරයක් සාර්ථක වෙන්නට අපි කතා කරමු. ඇත්තටම ව්‍යාපාරයක් සාර්ථක වෙන්න ඒකේ ඉන්න සේවක සේවිකාවන් මහත් කාර්යභාරයක් කරනවා.
දැන් අපි මේ ආයතනය ගත්තත් එහෙම නැත්නම් අපේ ආයතනය ගත්තත් අපි සමාජයේ දකින්න ඕනම ආයතනයක් ගත්තත් ඒක සේවක සේවිකාව තමයි මේ ව්‍යාපාරය ඉස්සරහට අරන් යන්නේ. තනි පුද්ගල ව්‍යාපාරවල සමහරු ඉන්නවා තමුන් විතරයි කරන්න ව්‍යාපාර. එතකොට ඒගොල්ලන්ට මේ ගැටලුව නැහැ. නමුත් ඒක බොහොම අතලොස්සක් තමයි සමාජයේ තියෙන්නේ. ඉතින් බහුතරයක් සමාජයේ ව්‍යාපාර ඇත්තටම ඉස්සරහට අරන් යන්න ඕනේ ආයතනයේ සේවක සේවිකාව. මෙතනදී ඇත්තටම ගැටලු දෙකක් තියෙනවා. පළවෙනි ගැටලුව තමයි අපිට සමාජයේ අපේ ව්‍යාපාරයට සරිලන පුහුණු කරන ලද පුහුණු වෙච්ච සේවක සේවිකාවන් එකපාරට හොයාගන්න බෑ. ඒක තමයි පළවෙනි ගැටලුව. එතකොට දෙවෙනි ගැටලුව තමයි අපි සේවක සේවිකාවන් අපේ ආයතනයට බඳවා ගත්තයින් පස්සේ අපිට අමතක වෙනවා ඒගොල්ලෝ අපේ ආයතනයට ආවේ අපේ අරමුණු කරා අපව අරන් යන්න කියන එක. ඔන්න ඔය කාරණා දෙක තමයි ඇත්තටම අභියෝග හැටියට මම දකින්නේ. ඉතින් ඔගේ පළවෙනි අභියෝගය තමයි අපිට ගොඩාක් වෙලාවට අපි කතා කරන ව්‍යවසායකින් ගැන එහෙම නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ගැන. ඒතකොට ඒගොල්ලෝ ගැන කතා කරද්දී අපි ගොඩක් වෙලාවට මේ රික්‍රූට්මන්ට් කියන එක එහෙම නැත්නම් ආයතනයට බඳවා ගැනීම කරන එක ඇත්තටම කරන්නේ යම්කිසි සැලසුමකට අනුව නෙමෙයි. මේක මම හිතන්නේ බොහෝ දෙනෙක් මාත් එක්ක එකගොයි මේ දෙයට. ඇත්තටම අපිට හම්බ වෙන කෙනෙක් අපි ආයතනයට බඳවා ගන්නව ඇරෙන්න අපි හොයලා බලලා අපි යම්කිසි ක්‍රියාවලියක ගිහිල්ලා ඒ කියන්නේ සම්මත ක්‍රියාවලියක් තියෙනවා ඒ ක්‍රියාවලිය ගිහිල්ලා නෙමෙයි ගන්නෙ. ඉතින් එතනදී අපිට දොස් කියන්නත් බෑ මොකද අපේ සමාජයේ ඇත්තටම පුරුදු වෙලා තියෙන ක්‍රමය තමයි ගොඩක් අය අනුගමනය කරන්නේ. ඒක එතකොට ඒක එහෙම වුණාට අපේ ආයතනයේ ඇතුළට අපි සේවකයෝ ගත්තයින් පස්සේ අපි ඒගොල්ලෝ දිහා බලනවා. ගොඩක් අය තේරුම් ගන්න ඒගොල්ලන්ගේ පඩිය වෙලාවට දෙන එක. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් ටික සලසන එක. ඒගොල්ලන්ට අවශ්‍ය දීමනා ටික එහෙමත් නැත්නම් නිවාඩු ටික පිළිවෙලට දෙන ටික EPF හදන එක ETF හදන එක මෙන්න මේ ටික තමයි අපේ වගකීම. ව්‍යාපාරිකයාගේ වගකීම කියලා හිතන්නේ. මේක තමයි සමාජයේ වෙන දේ. හැබැයි ඇත්තටම අපේ ව්‍යාපාරය කියන්නේ අපිට විතරක් අයිති දෙයක් නෙමෙයි. අපි ව්‍යාපාරයක් පටන් ගත්තාම ඒක මුළු රටටම අයිති. අපි දරන මතය ඒකයි. මොකද ව්‍යාපාරයක් දාන්නේ මම ව්යාපාරයක් ආරම්භ කරලා මට භාණ්ඩ හෝ සේවා විකුණන්න විතරක් නෙමෙයි. මම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ මේ මුළු රටට එහෙම නැත්නම් ලෝකයේ අනිත් රටවල් වලට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා විකුණන්න. එතකොට මේක හැමෝටම අයිති දෙයක්. ඒක නිසා අපේ වගකීමක් තියෙනවා අපිත් එක්ක වැඩ කරන සේවක සේවිකාවන් අපේ ව්‍යාපාරේ අපේ අරමුණු වලට ගෙන යන මට්ටමට සංවිධානය කරන්න එහෙම නැත්නම් ඒගොල්ලෝම සූදානම් කරන්න. එතකොට මෙන්න මෙතනදී අපි අරන් තියෙන පියවර මොනවාද? ව්‍යාපාරිකයෙක් හැටියට අපි කොච්චර ඒගොල්ලන් වෙනුවෙන් කැප වෙනවද ඒගොල්ලන්ව සංවර්ධනය කරන්න. එතකොට මේක ඊටාත්ම ප්‍රමුඛ කාර්යයක් වෙනවා ඕනම ව්‍යවසායකයෙක්ගේ එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයෙක්ගේ. ඇත්තටම අපි ගත්තොත් ගොඩක් වෙලාවට බටහිර රටවල් එහෙමත් නැත්නම් ওই චීනය වගේ ගොඩක් දියුණු වෙච්ච රටවල් ව්‍යවසායකින් නිසා ඒගොල්ලන්ගේ ප්‍රධාන පරමාර්ථයක් තමයි ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ ඉන්න සේවක සේවිකාවන්ට අවශ්‍ය පහසුකම් සලසන ගමන් ඒගොල්ලන්ව සංවර්ධනය කරන එක. අපි ගත්තොත් ගොඩක් කෝපරේට්ස් එහෙමත් නැත්නම් අපි කියනවා ප්‍රධාන පෙළේ ආයතන ලංකාව ගත්තත් ඒ හැම සමාගමකම වෙනම අංශයක් තියෙනවා. ඒ කියන්නේ human resources එකට අමතරව. ඒ කියන්නේ මානව සම්පත් අංශයට අමතරව training and development කියලා. ඒ කියන්නේ පුහුණු හා සංවර්ධන කියලා වෙනම අංශයක් තියෙනවා. ඇයි එහෙම ඒගොල්ලෝ තියන් ඉන්නේ? ඒතර ඒගොල්ලන්ටත් පුළුවන් කවුරු හරි කෙනෙක්ව රෙක්රූට් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ඇත්තටම ව්‍යවසායකයන්ව එහෙම නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වැඩිය යම්කිසි හැකියාවක් තියෙනවා ආයතනයේ සේවකයන් බඳවා ගැනීමට. ඒතර මේ හැකියාවෙන් ඒගොල්ලෝ ප්‍රයෝජන අරන් ලොකු ආයතනයේ සේවකයෝ සංඛ්‍යාවක් බඳවාගෙන ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. නෑ ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ දෛනිකව ඉතාමත්ම වේගයෙන් විශේෂයෙන් මේ වගේ අවස්ථාවල අපි ගොඩාක් වෙලාවට මේ වගේ අවස්ථාවල යොමු වෙන්නේ නැහැ. අපි ව්‍යාපාරයට මුදල ගැන පමණක් හිතනවා. හැබැයි අර මම කතා කරන විශාල ප්‍රමාණයේ ව්‍යාපාර මේ වගේ අවස්ථාවලත් ඉතාමත්ම ශීඝ්‍ර ලෙස සේවකීන් සංවර්ධනය කිරීම, සේවකීන් පුහුණු කිරීම මේ වගේ කාර්යයන් නියත වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එතකොට ඒගොල්ලෝ ඒකේ වටිනාකම දැනගෙන තියෙනවා. එතකොට මම කියන තර්කය මේකයි. අපි ගත්තොත් විශාල ප්‍රමාණයේ සමාගමුත් අපි කතා කරන මේ කුඩා මධ්‍ය පරිමාණ සමාගමුත් භාණ්ඩ හා සේවාව විකුණන්නේ එකම වෙළඳ පොළකට. එතකොට අපි එක්ක වැඩ කරන සේවක සේවිකාවන් අර විශාල පරිමාණයේ සමාගම් වල වැඩ කරන සේවිකාවන් සමග උරනුර ගැටි වැඩ කරන්න බැරි නම් ඇත්තටම අපිට ඉදිරියට යෑමේ අවස්ථාව මග ඇරෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා මම ඇත්තටම කියන්නේ සේවක සේවිකාවන් බොහෝ දුරට නෙමෙයි
අනිවාර්යයෙන්ම බලපානවා සාර්ථක වෙන්න ව්‍යාපාරයක් සාර්ථක වෙන්න. වෙන්න. අපේ ඒක අරමුණක් වෙන්න ඕනේ ඒගොල්ලන්ගත් සංවර්ධනය කරන්න. කරගෙන යනවා ඒක ඉදිරියට ව්‍යාපාරය. ඒ වගේම තමයි දැන් මේ තාක්ෂණය ගොඩක් දියුණු කාලයක් උදාන මහත්මයා තාක්ෂණයත් එක්ක උරෙන් උර ගැටෙමින් තමයි අපි මේ ලෝකයේ ඉදිරියට යන්නේ. ගොඩක් වෙලාවට දැන් ඉස්සර කාලේ නම් පොත්වල ලිව්වා, බිල් ඇලෙව්වා, ඔය වගේ ගොඩක් දේවල් තිබ්බ නැත්නම් නමුත් තාක්ෂණයේ දියුණු කාලෙක සමහර අය තාමත් මේ තාක්ෂණය හරියට පාවිච්චි කරන්නේ නැහැ, භාවිතා කරන්නේ නැහැ. තමන්ගේ ව්‍යාපාරයේ දියුණු ඔය කරා යන්න සාර්ථකත්වයේ කරා යන්නට මේ තාක්ෂණය උපයෝගී කරගන්න එක කොච්චර දුරට වැදගත් වෙනවද? ඔව් ඇත්තටම මම උදාහරණයකින් පටන් ගන්නම්. දැන් අපි ගොඩක් වෙලාවට අපිට හම්බ වෙනවනේ ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. ගොඩක් වෙලාවට අපි ගත්තොත් ඒගොල්ලන්ගේ සමාජ මාධ්‍ය අපි උදාහරණයක් හැටියට Facebook කියන එක ගත්තොත් Facebook එකේ ගොඩක් අය අප්ඩේට් කරලා නැහැ තමුන් කරන ව්‍යාපාරය මොකක්ද කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් ගොඩාක් යහළු මිත්‍රයෝ Facebook එකේ ඉන්නවා. දැන් ගොඩක් වෙලාවට කට්ටිය ගිහිල්ලා හම්බ වෙන්නේ නැහැ. කෝල් එකක් ගන්න නැහැ. ගොඩක් වෙලාවට Facebook එක හරහා තමයි සම්බන්ධතා පවත්වන්නේ. අපි කොහේ හරි ගියොත් ඒකේ දානවා. අපි මොකක් හරි අලුතෙන් දෙයක් කළොත් දානවා. අපි මොකක් හරි මිලදී ගත්තොත් ඒකේ දානවා. එහෙම නැත්නම් අපිට හිතන දෙයක් අපි ඒකේ සටහන් කරනවා. ඉතින් Facebook එක කියන්නේ ඇත්තටම සමාජ මාධ්‍ය වලින් අපේ රටේ ව්‍යාපාරිකයෝ හෝ ව්‍යවසායික ප්‍රජාව ගත්තාම සෑහෙන සම්බන්ධතා පවත්වන මාධ්‍යයක්. මම උදාහරණයක් හැටියට ගත්තේ. හැබැයි අපි මේකෙදි කියන්නේ නැහැ අපි මොකක්ද කරන්න කියලා. ගොඩක් අය නිකන් self employed එහෙම නැත්නම් සාමාන්‍ය නිකන් හිස් තැනක් හැටියට තියලා තියෙනවා. හැබැයි ගොඩාක් අය බලනවා අපි ගැන හොයනවා. අද සමාජය එහෙමයි. අනිත් අය ගැන හොයනවා. ඒ හොයද්දි අපි කරන ව්‍යාපාරය ඒකේ දාලා තිබ්බොත් අපිට කොච්චර ප්‍රයෝජනයක් තියෙනවද? හරි. මම උදාහරණයකට මම ගත්තොත් මම මොකක් හරි ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් ගන්න හොයනවා. ඒතර මගේ යාළුවෝ අතරත් මම නිකන් සර්ච් කරද්දි දකින්නවා කවුරු කෙනෙක් අපි හිතමු ABC සමාගම කියලා මේ සමාගම මේක යාගේ. ඒකට ගිහිල්ලා චුට්ටක් බලපුවම මේකේ පෙන්නනවා අයා මේක ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා සේවා තමයි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ තමයි විකුණන්නේ කියලා. ඒතර මට මතක් වෙනවා කවදා හරි ගන්න වෙද්දී මගේ යාළුවෙක් හිටියා නේද? එයාගෙන් චුට්ටක් අහලා බලන්න ඕන නේද කියන එක. එතකොට මෙන්න මේ තැනට අපි ගිහිල්ලා තියෙනවද? මම මේ කියන්නේ ඉතාමත් සරලම උදාහරණයක්. ඉතාමත්ම සරල උදාහරණයක්. හරි. අපිට ඇත්තටම එතනින් පටන් අරන් අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? විශේෂයෙන් අද ව්‍යාපාරවල වෙබ්සයිට් එකක් කියන එක ඉතාමත් අත්‍යවශ්‍ය අංගයක් වෙලා තියෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට ඒක අමතර වියදමක් හැටියට සලකලා ඒක කරන්නේ නැහැ. ඒ වෙනත් රටවල ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. එහෙම නැත්නම් ආයෝජනයක් හැටියට තමයි මේක දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒතර ඩිජිටල් කරණය කියන්නේ ඇත්තටම ආයෝජනයක්. ඒක වියදමක් නෙමෙයි. ඒක සමහරට යම්කිසි මුදලක් වියදම් වෙයි. හැබැයි අපිට ඩිජිටල් කරණය කියන එකට අපි මීට අවුරුදු 2කින් කලින් අපි යොමු වෙලා හිටියනම් අපිට කොරෝනා වගේ ආපු වෙලාවක ඒක කොච්චර දුරට පාවිච්චි කරන්න තිබ්බද? සමහර සමාගම් තිබ්බ ඇත්තටම කොරෝනා කාලේ ඒගොල්ලන්ට කවදාවත් ගන්න බැරි වෙච්ච ප්‍රොෆිට්ස් ඒගොල්ලෝ earn කරලා තිබ්බා. ඒතකොට සමහර කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරات තිබ්බා. ඒගොල්ලෝ කලින් ඩිජිටල් කරණයට භාජනය වෙච්ච නිසා ඩිලිවරි කරලා එහෙමත් නැත්නම් වෙන වෙන ක්‍රමවලින් ව්‍යාපාරයේ ලාභ උපයපු සමාගම් තිබ්බා. හැබැයි තව සමහරු හිටියා මේ ප්‍රශ්නේ ආවයින් පස්සේ ඩිජිටල් කරණයට යොමු වෙන්න පටන් ගත්තා. ඒක ඇත්තටම හොඳයි. සුබදායි දෙයක්. හැබැයි ඒගොල්ලෝ කරා මේක කරද්දී ඒගොල්ලන්ට අනිත් අයට වැඩි වියදමක් දරන්න සිද්ධ වුණා. යටිතල පහසුකම් ලබා ගැනීමට. දැන් ඒකම තමයි අපි මේ වෙලාව ගැන කතා කරොත් මේ වෙලාවේ අපිට ව්‍යාපාරයක් ඩිජිටල් කරණය කරන්න යනවනම් යම්කිසි වැඩි මුදලක් වැය වෙනවා. මීට මාස 6කට 7කට කලින් තිබ්බ ප්‍රමාණයට වැඩි. අපි කොහොම හිතුවත් ව්යාපාරයක් සාර්ථක කරගන්නට එක කරුණක් නෙමෙයි කරුණු ගණනාවක් මූලික වෙනවා. මේ සියල්ල එකට කැටිකොට ගත් විට තමයි ව්‍යාපාරයේ සාර්ථකත්වය ඔබට දකින්නට විඳින්නට ලැබෙන්නේ. ඉතින් අද දවසේදී අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක මේ දේවල් තවත් විග්‍රහ කරලා කරන්නට තරම් වෙලාවක් නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා නුදුරු සතියකදී ඔබ වෙනුවෙන් මේ පිළිබඳව කතා බහ කරන්නට නැවතත් මෙතුමාව මේ මැදිරියට ගෙන්වා ගන්නට. අද දවසේදී අපි කතා බහ කරේ ඔබගේ ව්‍යාපාරයේ ඔබ බලාපොරොත්තු වුණු ඉලක්ක කරා යන්නට තරම් ඔබ සාර්ථකත්වයේ කරා රැගෙන යන්න තරම් ඔබගේ ව්‍යාපාරයේ ශක්තිමත්ද කියන කාරණාව පිළිබඳව. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්නට අපිත් එක්ක එකතු වුණා ව්‍යවසායකත්ව පුහුණු උපදේශක උදාන ලිවේරා මහතා. බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ආයෙත් දවසක අපි මුණ ගැහුවම මේ පිළිබඳව කතා බහ කරන්නට. අද දවසට සමු දෙනවා ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. ඔව් තවත් විශේෂාකයකින් අපි ඔබ මුණ ගැහෙනවා. ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා